හොඳයි නමස්කාරයෙන් යා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි මච්ඡ පමාදක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පෙත්ති වරං ජන්තු මුනේ ජෙට්ටාපචායිනං සන්නං සකිල සම්බාසං පේසුනේයප්පායිනං මච්චේර විනයේ යුක්තං සච්ඡං බෝධා විමුන්නරං සංවේ දේවා තාවතිංසා ආවු සප්පුරීසෝ ඉති පින්වත්නි අද මේ නිවසේ ධර්ම දානමේ පින්කමක් මෙම පින්කම අද දවස් සිද්ධ කරන්නේ විශ්‍රාමණත් කර්තාචාර්ය අන්තර පදිනසි දී ගුණසිංහ පියාණන්ට අවුරුදු 83ක් ආයුෂ වනතර මීට දිනසකට පරලෝක ප්‍රාප්ත වෙන්නේ එතුමාට පුණ්‍යානුමෝදනා ඒ හැරෙන විට අවුරුදු 4කට පෙර පරලෝකපත්
රාණී කුංසරා ගුණසිංහ මෑණියන්ට පුණ්‍යානුමෝදනා ඒ වගේම සියලුමගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්කම සිද්ධ කරන්නේ පුතුණුවන් ලස්ත ගුණසිංහ මහත්මයාගේ පෞද්ගලිකම දියණිය සමිතා දිසානායක පෞද්ගලිකම විදායක මේ තමන්ගේ යුතු වරම යුතුකමක් ඉටු කරන්න මේ පින්කම සිද්ධ කරනවා. මේ නිවස අපේ විහාරස්ථානයේ බොහොම හිතවත්ව ලෙන්ගතුව කුළුපගව කටයුතු කරන දායක පවුලක් බව කියන්නට ඕන. මේ මුලින් සඳහන් කළේ අයට පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කම අද දවසේ මේ ශ්‍රීසාංගායක පවුලේ නිවසේ මේ ඥාති මේ ඉතින් මේ තමන්ගේ වරම යුතුකමක් ඉටු කරන්නයි සිද්ධ කරන්නේ. දියණිය සාකුණුවන් අනිකුත් අය එකතු කරගෙන මේ තමන්ගේ මෝපියන්ට පින්වත් පුණ්‍යානුමෝදනා මේ කාල සීමාව හැමදෙනාටම කරදරකාරී කාර්යයක්. ඉඩපැත්තකින් වසංගත පැතිරෙනවා. තා පැත්තකින් අත්‍යවශ්‍ය දේවල් ගාඩන්න නැහැ. ඉන්ධන ආදිය ඇත්තේ නැහැ. ඒ වගේම වලු වහන්න බොහොම අධික මිල ගණන් වෙලා තිබෙනවා. එවැනි පරිසරයක් තුළ මේ වර්තමානයේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනා තමන්ගේ ඉටු වෙන්න ඕන යුතුකම් සහ වගකීම් මේ පරිසරය තුළ අමතක කළා. ඒවා හේතු සාධක කරගෙන තියෙන සමහර දේවල්. නමුත් සංවේදී කෘතවේදී පින්වතුන් එහෙම කරන්නේ නැහැ. තමන්ගේ ඉටු වෙන්න ඕන යුතුකම සහ වගකීම් ඒවා මොන ප්‍රශ්න ආවත් ඒ අනුව තමයි තමන්ගේ විහාරන්ට ඒ වගේම ඒ මෑණියන්ට ඒ ආදී අයට පින් දෙන්න මේ පින්කම කරන්නේ. ඒ පිළිබඳව සංවේදීව කෘතවේදීව හිතන නිසා නැත්නම් ඔබටත් මේ කාරණය මගහැර යන්න පුළුවන්. නමුත් ඔබ එහෙම කරලා කෙනෙක් කරන කියන දේවල් වලින් කෙනෙක්ගේ අධ්‍යාත්මය ඇතුළාන්ත එළි වෙනවා. මේ සියලු පින්කම් වලින් ඔබේ අධ්‍යාත්මය එළි වෙනවා. ඔබ කරුණාව, දයාව, අනුකම්පාව, කුසලකීව කියන හැඟීම් වලින් යුතු මානසික හැඟීම් වලින් යුතු පිරිසක්. සදහවත් පිරිසක්. සදහවත් භාවයේ නැත්නම් මේ පින්කම් කරන්නේ නැහැ. සදහවත් පිරිසක් කියන්නේ හඳුනාගෙන. ඉතින් ධර්ම දානමේ පින්කම සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨයි. ඒක සබ්බ දානං ධම්ම දානං කියන පිළිතුර සඳහන්. දැන් දානය කිව්වහම එනම් පරිත්‍යාගය කිව්වහම විවිධ ප්‍රභේද තියෙනවා. ආමස දානය, අබේ දානය, ජීවිත දානය, ශ්‍රම දානය ආදී වශයෙන්. දැන් ජීවිත දානය ජීවිතේ බේරම. ඔච්චර වැදගත්. නමුත් බුදුරජාණන් වහන්සේ පළවෙනි දන දුන්නේ ධර්ම දානමේ පින්කම. එයි අපි අද දවසෙන් තුන් මාසෙන් ආදී වශයෙන් බණ පින්කම් කරන්නේ. පින්වත් කෙනෙක් හොඳ නරක දැනගන්න. ගුණ ධර්ම ඇති කරගන්න. පින පව හොඳට තේරුම් ගන්න. අපිට කියන ලෝකයා මිනිසා කියලානේ. ඒ මිනිසා කියන්නේ. දැන් ගවයාට කියනවා හරකා. හරකා කියන්නේ සරමින් කන්නේ සරක. ඇවිද ඇවිද කන හින්දා තමයි ගවයාට හරකයි. සුනකයාට බල්ලායි කියන්නේ අපේ ආරක්ෂය කියන. අපිට මිනිසා කියන්නේ. මිනිසා කියන්නේ මනන් උස්සන්දීති මනුස්ස. මනසින් උසස් කියන අර්ථයෙන් තමයි මිනිසා කියන්නේ. මිනිස් ඇසින් ඉන්න තිරිසනුත් ඉන්නවා. එතකොට අන්න මනුස්සත්වයේ වර්ධනය උසස් මනසක් ගොඩනැගෙනවා. කෙනෙක් ධර්මයේ
දැනගත්තා. ඉතින් ඔබේ නිවස බොහොම හොඳයි පරිසරය. බණ කියන්න පුළුවන් බණ අහන්න. බණ කියන එක සුණාත හොඳට අහන්න. අහනවා ඇහෙනවා දෙක. අහනවා ඇහෙනවා. ඉතින් අපේ රටේ හරියට බණ කියනවානේ. මොන රට වෙනස් වෙලා. ඇයි? බණ ඇහෙනවා. දැන් මාධ්‍ය තුලින් යන හිටින් බණ අහන ඇත්ත. ඒව ඇහෙනවා. ඇහෙනවා නෙවෙයි බණ කියන එක සුණාත හොඳට අහන්න. හොඳට ඇහුවොත් ධාරේට ඒක හොඳට මතක තියෙනවා. හොඳට ඇහුවොත් තමයි මතක තියෙන්නේ. මතක තියෙන දේ චරාත් ජීවිතේට ප්‍රායෝගික වෙන්නේ. ඒ වෙනත් නම් බණක් කියනවා කියලා බණ ඇහෙන තත්ත්වෙන් කියොත් අහන්නේ නැතුව. අපේ රටේ එහෙම තමයි හුඟක් වෙලා තියෙන්නේ. නැත්නම් මේ බණ කියන තරමට කොට කොච්චර හොඳ වෙන්න ඕන. ඒ නිසා බණ කියන එක සුණාත හොඳට අහන්න ඕනේ. මතක තියෙන්න ඕනේ. ඒ ජීවිතේට ප්‍රායෝගික. එහෙම වුණොත් තමයි අරකියා ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් අද දවසේ ඔබට කියා දෙන්නේ සත්පුරුෂයා කියන්නේ කවුද? සත්පුරුෂයා අසත්පුරුෂයා. එතකොට මේ සඳහන් කළ සූත්‍රයේ සත්පුරුෂයෙක් වෙන්න ඕන කියන ලක්ෂණ තියෙනවා. සත්පුරුෂයා තුළ තියෙන්න ඕන ලක්ෂණ. එතකොට ඒවා කාල සීමාව තුළ අපි ඔබට කියා දෙනවා සත්පුරුෂයා තුළ තියෙන්න ඕන කරුණු මොනවද? මේ සූත්‍රයේ මේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ තරුණයෙක් ඇතුළු පිරිසකට. මේ තරුණයා ඇතුළු පිරිස බොහොම සමාජශීලී පරාර්ථකාමී පිරිසක්. මේ තරුණයා හරියට ප්‍රදේශයේ පොදු වැඩ කටයුතු වලට උදව් කරනවා. ඉතින් ඒවා මම හදනවා ඒවා කරනවා. ඒවා කරනකොට ඒවට කැමති පිරිස ඔහුට එකතු වෙනවා. එකතු වෙලා මේ සුබ සාධන වැඩ කරගෙන යන්න පටන් ගන්නවා. මෙහෙම කරගෙන යනකොට මේ බොහෝ ප්‍රදේශයේ ජනප්‍රිය වුණා. ජනප්‍රියත්වයට පත් වුණාට පස්සේ මේ සමාජය කියන එක කියන්නේ උගා අපේ තියෙන දුර්ගුණයක්නේ මොකද ඊර්ෂ්‍යාව කියන්නේ. මොකද ඊර්ෂ්‍යාව? ඊර්ෂ්‍යාව කියන්නේ හරි ඊර්ෂ්‍යාකාරයි. මොකද අනුන්ගේ සැපතට අනුන්ගේ දියුණුවට අනුන්ගේ අභිවෘද්ධියට අගවැදි වෙන එක ඊර්ෂ්‍යාව කියන්නේ. එතකොට මේ පිරිසට ජනප්‍රිය වෙලා එනකොට මේ සමාජයේ තුණු අන්නර දුර්ගුණේ මතුණා බොහෝ දෙනා. ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයේදී ගම් ප්‍රධානය. ਉਹ කල්පනා කළා මෙහෙම කියොත් නම් මට දැනක් නැති වෙනවා. ඊර්ෂ්‍යා කර පිරිස තුළ ඇති පිරිසගෙන. ඒ නිසා මේ සත්‍යය නවත්තන්න විවිධ උපක්‍රම වෙනවා. නමුත් හරියි. අන්තිමට මොහු මොකද කළේ? යා පාලකයා හම්බ වෙනවා. අපි මේ කාලේ රජතුමා හම්බ වෙන්න කියන්නේ. රජතුමාට ගිහිල්ලා බරපතල චෝදනාවක් කළා මේ අය පිළිබඳව. ඕනෝ පාලකයෙක් කලබල වෙන්න චෝදනාවක්. මෙන්න ඔබේ රාජ්‍ය පැහැර ගන්න මේ පිරිස සංවිධානය වෙනවා. පාලකයා බොහොම කලබල වෙනවා. ඊට පස්සේ මොකද කළේ? ඊළඟට මොකද කරන්නේ පාලකයා? මර්ධනය පටන් ගන්න එක නේ කරන්නේ. මර්ධනය ඉමුණා ඒක නවත්තන්න ඕනේ ක්‍රියා කරා. අර පිරිස වහාම අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්ත විතර නෙවෙයි වහාම ඝාතනය කරන්නේ. ඒ කාලේ ඉතින් ඒ ඝාතනය කරන්න යොදාගත්තේ අතුල් ලවා පාගම. අතුල් ලවා පාගමට. දැන් වුන් තාම අසරණයි දැන් මරණයට මුහුණ දෙන වෙලාව. ඒ වෙලාවේ මේ තරුණයා නායකයා තමන්ගේ පිරිසට පොදු දුන්න දැන් කරන්න දෙයක් නැහැ. අපි මේ
මරණ මොහොතේ මෛත්‍රී කරලා මැරෙන්න. කොහොමනම් මේ රාජ නියෝගයේ ක්‍රියාත්මක කරන්න ගියාම අලිකුලක් ඒ සතා විශේෂයෙන් කොලක් මොන විදියකින්වත් මේ සතුන් බෙල්ල කරගන්න බැහැ. පස්සේ පාලකයා කල්පනා කළා තමන් නොබකට ගියාද කියලා. ඒකවම නොබකට ගිහින් තියෙන බව පැහැදිලි. මහා මාර්ගික නිදහස් කළා. නිදහස් කළා විතරක් නෙවෙයි අර ගම් ප්‍රධානියට මරණිය දන්නේ අපාපුවාලේ වැටුණා. මේක තමයි මේකට තියෙන පදනම් වෙලා තියෙන කතාව. එතකොට මේ මංගෝනේ ප්‍රදේශයේ බොහෝම ජනප්‍රිය වුණා කියලා මේ අය. දැන් ඔබ හිතාවේ මේ සුබසාදේ වැඩ කටයුතු නිසා තමයි මේ ජනප්‍රිය වුනේ. ඒ නිසාමනේ. සමහර වෙනන ප්‍රතිපත්තියක් නැහැ කොහොම සුබසාදනේ පෙන්නනයි. ඉන්නේ ඉතින් මේක එහෙම නෙවෙයි මොහොන් ප්‍රතිපත්ති කරුකයි අර සුබසාදන වැඩක් ක්‍රියාත්මක. මේ සූත්‍රය තුල තියෙන්නේ මේ පිරිස අනුගමනය කළ ප්‍රතිපත්ති. එහෙනම් මේ ප්‍රතිපත්ති තමයි අද ඔබට ගියා දෙන්න හදන්නේ. එතකොට මේ ප්‍රතිපත්ති සත්පුරුෂයේ කුල තියෙන කර්ම කියලා කියනවා. මේ සූත්‍රයේ අන්තිමට කියනවා මේ ප්‍රධානිය ඇතුළු පිරිස දෙවිලෝ උපන්නා කියලා. ඔව් සත්පුරුෂෝ වෙති මේ සත්පුරුෂය ඇතුළු පිරිස. එතකොට මේ සුබ සාධන කටයුතු කළා වගේ මොහොන් ප්‍රතිපත්ති කරනවා. දැන් අපි මුලින් පන්සල් සමාදන් වුණා. ඒකත් ප්‍රතිපත්ති පහක් ආරක්ෂා කරනවා කියන්නේ මොකද? සීල සමාදන් වුණා කියලා කියන්නේ පන්සල් ගත්තා කියලා කියන්නේ ප්‍රතිපත්ති පහක් ආරක්ෂා කරන්න පොරොන්දු. ඒකනේ අර අය ප්‍රතිපත්ති හතක් ආරක්ෂා. ඒ ප්‍රතිපත්ති හත සත්පුරුෂ මිනිස්සෙක් තුල තියෙන ලක්ෂණ කියලායි කියන්නේ. මේ ප්‍රතිපත්ති වලට ඉස්සෙල්ලා හොරයි දැනගන්න ඕන මේ දැන් මේ අය අර අලි කුලප්පු වල නිදහස් වුණානේ. ඇයි මේ සතුන් කුලප්පු? එක්ක මෛත්‍රී බලය එක්ක සාධාරණ ඊටුනා. ඔකට මෛත්‍රී කියන්නේ දැන් නිතරම පාවිච්චි කරන වචනයක් නේ මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියන වචනේ මෛත්‍රී භාවනාව කරන වඩනවනේ. මොකද්ද මෛත්‍රී කියන්නේ? මෛත්‍රී කියන්නේ සංස්කෘත වචනයක්. මේ භාෂාව පෝෂණය වෙලා තියෙන විවිධ භාෂාවනේ. පාලි සංස්කෘත ඊළඟට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වචන බොහෝ එකතු වෙලා ඉතින් ඒකෙන් තමයි භාෂාව පෝෂණය වෙන්නේ. මෛත්‍රී කියන එක සිංහල වචනයක් නෙවෙයි. සිංහල වචනයක් නෝන බව මෛත්‍රී පාලවත් දන්නවද? සිංහල වචනයක් නෙමෙයි. මේක සංස්කෘත වචනයක්. දැන් මෛත්‍රී කියන්නේ දැන් මෙත්ත කරණීය මෙත්ත සූත්‍රය. මෛත්‍රී කියන සූත්‍රය පාලි කියන්නේ මෙත්ත කියන්නේ. සිංහලෙන් මේකට කියන්නේ මොකද්ද? යහළු නම කියලා. යාළුවා මිත්‍රයා කියන එක යාළුවා හිතවතා. මෛත්‍රී කියන්නේ හිතවතා. යාළුවා. යාළුවා තමයි මිත්‍රයා කියන්නේ. එතකොට මේ හිතවත්කම කියන්නේ මේ මෛත්‍රී කියන එක යම් කිසි කෙනෙක් තුළ තියෙනවා නම් නිකම්ම මම නිදුක් වෙනවා නිරෝගී වෙනවා කියවට හරියන්නේ නැහැ. ආදවතින්ම මේ හැඟීමෙන් හේතේ කරනවා. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සඳහා බුදුහාමුදුරුවෝ සූත්‍රය දේශනා කළා. මේ මෙත්තාන සංසූත්‍රය පිරිපොතේ තියෙන්නේ මෛත්‍රී කරනවා යම් කිසි කෙනෙක් එයා ලබන ප්‍රතිඵල සඳහන් කරලා සූත්‍රයක් දේශනා කළා. ඒව පරලෝට යන මේ ජීවිතේව මේ අත්දැකීම් විඳින්න පුළුවන් දෙයක්. මේකේ මෙත්තාන සූත්‍රය
මෛත්‍රී සහගත පුජ්‍යලයට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය තමයි සුඛං සුඛති. ඒ කියන්නේ හොඳට නිින්ද යනවා. හැබැයි අතනීප තියෙනවා නම් විවිධ බාධක තියෙනවා නම් එහෙම නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තනත්තාට හෝ තනත්තියට සුඛං සුඛති හොඳට නිින්ද යනවා. සුඛං පටිභුජ්ජති. තැතිගැන්මෙන් තොරව අවදි වෙනවා. තැතිගැන්මෙන් තොරව අවදි. නපාපකම් සුපිරම් පස්ස. ඒ තනත්තාව තනත්තියෙන් භයානක සීන දකින්නේ නැහැ. සමහර භයානක සීන දැකලා ගහලා ඇගිලි වෙන්නේ. ඒකෝටද පොදේ වෛරය තියාගෙන ඉඳාගත්තාම මරණය ලෝක කරනවා. නපාපකම් සුපිරම් පස්ස. මනුස්සානම් පියෝ හෝ. එවැනි පුජ්‍යල මිනිස්සුන්ට ප්‍රියයි. මෛත්‍රී සාගත පුජ්‍යල ඕනෑම කෙනෙකුට ප්‍රියයි. සමහර කෙනෙක් කියන්නේ මේ විඤ්ඤාණය කෝකට අප ටිකක් දැම්ම පුරයි කියලා. ඒ පොඩේ වෛරය තියාගෙන ඉන්න මිනිස්සු පේනවනේ මූණේ. මූණ කැඩපතක් වගේ කෙනෙක් කියලා හඳුනගන්න. ඒකට මනුස්සානම් පියෝ. මිනිසුන්ට විතරක් නෙවෙයි අමනුස්සානම් පියෝ. ඒ තනත්තාව තනත්තිය අමනුෂ්‍යයන්ට ප්‍රිය. අරය වුණා මෙයා වුණා සීයා වුණා ආච්චි වුණා කියන්නේ. එහෙම කියන්නේ. අමනුෂ්‍යානම් පියෝ. තියෙන්නේ මේ නාස අගිවා විසංවා සත්තාවා කවච. නාස අගිවා ගින්නේ. විසංවා වසවිසවති. සත්තාවා සතුන්ගේ. ඒ වගේ බාහිර උපද්‍රවයන්ගෙන් ඒ තනත්තා හෝ තනත්ති ආරක්ෂායි. තනත්තා හෝ තනත්ති ආරක්ෂායි. පාසාග්‍යව විසන්වා සත්ත්වන්වා කම. ඊළඟට ඒ පුජ්‍යල ලබන ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි තුවට චිත්තං සමාධිය. බොහොම සතුටෙන් හිතේ සමාධිය ඇති වෙනවා. ඒ සමාවට කියන්නේ ආතතිය කියන්නේ. ඒවා ඇති වෙනවා. තුවට චිත්තං සමාධිය. හිතේ සමාධිය නැත්නම් බණහන්නත් බෑනේ. දැන් අපි කියමු බණහන්න ඕනම කරන මූලිකම සුසුකම මොකක්ද? මූලිකම සුසුකම තමයි අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. සිතේ එකගතාවේ තියෙන. සිතේ එකම දැන් මෙතන ඕනනම් පුළුවන් බණහන්න රූප වාඩනේ. දැන් පුළුවන් වුණ රූප වාණියෙන් නාට්‍යුණක් බලන්න. දැන් සමහර ළමයි ඉන්නේ පන්ති පාඩමත් අහගෙන ඉන්නේ. ඒ අහගෙන හිටියට මම ප්‍රශ්නයක් අහවම තමයි මනෝ ලෝකෙන් බයි. එහෙම ඉන්නේ. මේ බණහන් ස්වරූපයෙන් ඕන මෙතන වඩන්නේ. හිතේ අන්න බණහන නම් මොකක්ද තියෙනව? හිතේ එකගතාවේ තියෙනවා. ඉන්නේ කොතනද කරන්නේ මොකක්ද ආදි වශයෙන් මානසික පාලනයක්. හිතේ සමාධිය ඇති වෙනවා බොහොම ලේසියෙන්. අර ගති ලක්ෂණේ තියෙනවා. එදිනෙදා ජීවිතේ වුණත් බලන්න. අත්තර දෙයින් අතපසුනේ මේ කොයි වෙලාවයි. හිතේ ඒකතාවය නැතුණා. යන්න කියන දෙපාරක් දායි ලුණු. ඒක හදන්න ගියාම දෙපාරක් දාවි සීනි. ඒවනේ නිකම්ම දෙයි. ඒක නැතිනේ. එතකොට හිතේ සමාධිය ඇති වෙනවා. එවනම් හිතේ කලබල එහෙම අසහනකාරී තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් ඔබේ මේ මව්පිය වගේ වගේ ඒ ගමනේ යන්න එපා. ඒක බොරුවක් නෙවෙයි අසත්‍යයක් නෙවෙයි. අන්නේ අවස්ථාවේදී අසම්මූල ලෝකාරණය. සිහිමුණා නෙවෙයි මියනවා. අමාරු සිහිමුණාවල නෙවෙයි. බුද්ධ කාලේ හිටි තුන්ද සූත්‍රය ඌරෙක් කුරුමරාගෙන හිටි ඌරෙක් වගේ ඇදලා තමයි අන්තිමට මේ අන්න හිතේ එනන් කොට අසම්මූල ලෝකාලංකර සීමුණා නෙවෙයි හොඳ සීබුද්ධියෙන් මියනවා කියලා බුදුහාම සඳහන් කළා කියන මෙත්තානේ සතුටු. එතකොට මේකට මුගා අර පිරිස අතර මේ ගති ලක්ෂණේ දුන්නා. ඒ නිසා හස්තීන් පාවුන් වින කරන්න පුළුවන්. ඊළඟට මේකේ මේ අනුගමනය කළ ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි මාතා පෙට්ටි බරන් ගන්න.
සත්පුරුෂ කෙනෙක් තුර තියෙන ප්‍රධාන ලක්ෂණය. දැන් මේ ඔබ ක්‍රියාත්මක කරන්නේ තේ. එනම් මවට පියාට හොඳට සලකන්නේ. මව්පියන් උදෙසා කටයුතු කරන්නේ. ඔබේ ජීවිතේ මුලින්ම හමු ඥාතිවරයා සහ ඥාතිවරේ අම්මා තාත්තා මේ අපි බෞද්ධරයකට එහෙම නොවන දරුත් ඇති. අපිට මේ ජීවිතයේ අතීතදී ප්‍රධානම දෙන්න ඒ දෙන්නනේ. එතකොට ඒ අයගෙන් ලැබෙන සෙනාගතරන් ආගින්වත් ආදරයක් කරුණාවක් ලැබෙන්නේ කියලා කිව්වොත් එතන වෙන්නේ. එතකොට මේ පිරිස අනුගමනය කළ ප්‍රතිප්‍රාණ ප්‍රතිපත්තියක් තමයි අම්මට තාත්තට හොඳට සලකන්නේ. ඕරු පිළිබඳව දෙගීමෙන් සැලකිල්ලෙන් පියාට. දැන් බලන්න මේක බුදුහාමුදුරුවෝ කොච්චර අගය කළාද කියලා. දැන් ඔබ පරිහරණය කරන සූත්‍ර තියෙනවා. පළවෙනි එකක් තමයි මංගල සූත්‍රය. කවුරුත් දන්නවනේ. මංගල සූත්‍රය. මංගල සූත්‍රයේදී බුදුහාම සඳහන් කළා මාතා පිතු උපට්ඨාන. ඒ තමයි මංගල මුත්තමන්. මාවට පියාට උපස්ථාන කරනවා නම් ඒක මංගල කාරණයක්. මංගල කියන්නේ මෙලෝ පරලෝ යහපත කියන්නේ. අන්න මාතා පිතු මංගල කාරණයක් කියලා. පරාභව සූත්‍රයේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා චින්න ගණ්ඩත යොබ්බන. අවසන්තෝපිත සම්පරාභවතු. ගුරුලෝ අම්මා තාත්තට සලකන්නේ නැතුව මගහැර යනවා. ඒ විදිහට පිළිහෙනවා. බුදුහාඳුරෝ මොහ බමුණන්ගේ කටු වලට විරුද්ධ මධ්‍යම මේවට විරුද්ධ ප්‍රකාශ කළා දේශනා කළා බුදුහාමරට නොයෙක් නින්දා පාද. බුදුහාමර මූණට උඩට ඔය ඉන්නේ වසලෙක් කියලා. ඒ පාරේ බුදුහාමර අර ආවේගී සිංහෙන් අර බමුණට ඊළාමක බොහොමින් ප්‍රශ්න කරා ඔබ මට වසලය කියන්නේ හේතු දැනගෙන. අන්නර බමුණාගේ ආවේගය නැතුණා බුදුහාමුදුරු වසල සූත්‍රයේ දේශනා. වසල සූත්‍රයේ දේශනා කරනවා යෝ මාතරං වා පිතරං වා කින්න කංගති උපර. අවසන්තෝපති සංජඤ්ඤාවසලෝ. අම්මට තාත්තට වයසට ගිය මුරණකා හරිනවනම් ඒ කුජලයේ වසලේ කිය. පහත් කුජලේ. ගුණධර්ම නොතකන, ගුණ නොසලකන අසත්පුරුෂ. ඒ වසක සූත්‍රය ඊළඟට සිංහාලෝවා සූත්‍රය. සිංහාලෝවා සූත්‍රයේ දේශනා. ව්‍යාඝ්‍රපට්ඨ සූත්‍රයේ දේශනා. එක කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ මේවා දේශනා කළා විතරක් නෙවෙයි. සමන්වහන්සේ ප්‍රායෝගික ක්‍රියාත්මක. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා සමන්ගේ අම්මා තාත්තට බලකන්න කෙනෙක් නැත්නම් පින්ඩ පාත කළා හරි ඒ අය පෝෂණය කරන්නේ. ඒවා දෙදිලනේ. තමන්ගේ අම්මා තාත්තට පින්ඩ පාත කළා හරි පෝෂණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හදා වඩා ගත්තේ උදා මෑණියෝනි කවුද? කවුද සිද්ධාර්ථ කුමාරයා හදාගත්තේ? ප්‍රජාපති ගෞතමයන් වහන්සේ. ඒ තමයි මෙහි ශාසනය ආරම්භ මෙහි. එතුමිය පිරුවම් පාන සූදානකට ජේතවනාරාමයට වැඩම. මොකද බුදුරජාණන් වහන්සේ අවසන් වතාවට දැකලා උන්වහන්සේ අවසන් ලබා. ඒකට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමයේ යෙදিলা අවසන් වතාවට දැකලා උන්වහන්සේ නමස්කාර කරලා මෙතුමිය ජේතවනාරාමයේ පිට වෙලා යන්නේ. ගන්ධකිලිය පිට වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ ගන්ධකිලියට වෙලා හිටියේ නෑ. ඒ වෙලාවේ උන්වහන්සේ දෙවියට වැඩම කරලා. අයගේ පසුපසින් ජේතවනාරාමයේ ගේට්ටුව දක්වාම වැඩම කරා. බුද්ධ චරිතයේ පුරාවට එහෙම කෙනෙක්ගේ පසුපසින් වැඩම කළා නම් ඒ අවස්ථාව පමණමයි ලැබෙන්නේ. වෙන කිසිම අවස්ථාවක කාගවත් පසුපසින් බුදුරජාණන් වහන්සේ වැඩම කළ බවක් උනාන් වෙන්නේ නැති. වෙලා නැහැ. එතකොට ඇය පිරුණම් පෑවට පස්සේ දින පසුපසින් සුසාන භූමිය කරා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ.
ඒ විතරක් නෙවෙයි ඇයගේ දරසෑවට අයිලි වෙන තුරු ප්‍රදක්ෂිනා කරමින් කාලය ගත කරනවා. ඒව කරලා දවා හලු කරලා අවසානවම තමන් දන්වල දූ පාත්‍රයට අර භස්මාවශේෂ දෑතින් එකතු කරනවා. ඒ අතේ තියාගෙන තමන්ගේ කුඩා මෑණියන්ගේ ගුණ ගායනා කරනවා. දුන්දෝදන රජතුමා රෝගී වුණාම බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළේ තමන්ගේ සමීපතමයන් සමග. එරියුත් මුගලන් දෙනමයි ආනන්දහා. ඊළ ධර්ම දේශනා කරලා කාය චිත්ත පීඩාදී දුරු කරා. මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෙමව්පියන් පිළිබඳව ක්‍රියා කළ දිනේ. ඉතින් එවනම් බුදුරජාණන් වහන්සේ තරම් මේ කාරණේ අගය කළ දෙයක් සාස්ත්‍රවලින් දකින්න ලැබෙන්නේ. එතකොට මේවා අපේ සමාජය තුළ බොහෝම සමාජයට කාය දීලා තියෙනවා. මේ ඔබත් කරන්නේ මේ අම්මදාත් දැන් පරලෝකපත් වෙලා ඉතිනම් දෙක බලාගෙන ඉඳක බලාගෙන උපස්ථාන කරමින් කටයුතු කරන්න දුන්නා. දැන් ඒ පරලෝකපත් වුණා කියලා ඔබ අමතක කරලා නැහැ. ඔබ තමන්ගේ යුතුයකම සාවකින් මගේ හැරලා ගිහිල්ලා ඒ සත්පුරුෂ ක්‍රියාවක් මේ. අද නම් සමහර විට මේ සාර ධර්මයන් අපේ සමාජයෙන් ඈත් වෙනවා. දැන් සමහර ළමයි එහෙම කියන්නේ තාත්තට මොකද කියන්නේ පාදරකාරය. අන්න අපේ පාදරකාරය. ඉතින් පාදරකාරය දැන් දුර්ජන මාසේ කාලේ ඒ කාලේ තමයි ලෝකෙ මැව්වා කියලා. බුදුහාමරන් කාලේ ලෝකෙ මැවෙන්නේ මහා බ්‍රහ්මයන්. මහා බ්‍රහ්මයට තමයි යාතිකාගල යාඥා කළේ යාගමම. මේ බ්‍රහ්ම සංකල්පෙන් බුදුහාමර නවාර කරනවා. බුදුන් වහන්සේ දේශනා කළා අපේ බ්‍රහ්මාදී මාතා පිටරෝ මේ මෞඛ්‍ය තමයි මහා බ්‍රහ්මය. ඔබෙන් බ්‍රහ්මය නෙවෙයි මහා බ්‍රහ්මය තුල තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ තියෙන්නේ. දෙමාපියන් නෙවෙයි. ඉතින් අවතර මහා බ්‍රහ්මය කලිසමත් කර කියලා හතර ගාතෙන් එනකොට ඉතින් මේ පාදරකාරය කියන පුදුමයක් නෙවෙයි. ඒ අද වර්තමාන සමාජය. ඉතින් ඔය ගුරුවරට කියන්නේ පිනාට කියන්නේ පිනායියා කියලා. එහෙම නන්දාගෙන තියෙන්නේ. එහෙනම් මේ එක නන් නන්දාගෙන මේ අද කොයිතරම්නම් කේද ජනක තත්ත්වයන් තියෙනවද කියන එක. අදත් සංවේදී පුතේ දරුවෝ දෙමව්පියන් සලකනවා. ඒක බෞද්ධරයක් සලකනවා. ඉතින් අර තත්ත්වෙ පුදුලොත් වැඩි නිවාසයට ගියාම තේරුම් කොච්චර තත්ත්වේ බාහිරකද කියලා පේන. කොච්චර මේවා සමාජයේ තුල අද වර්ධනය වෙලා තියෙනවද කියලා. එතකොට මේ සූත්‍රය තුල අන්නර සත්පුරුෂ ලක්ෂණ හැටියට මේක දක්වනවා. ඊළඟට කියනවා මාතා පෙත්ති වරංජන්තු කුලේ ජේත්‍යා පචායි. සත්පුරුෂයා සමාජයේ ආචාරශීලී. ඇයි අපේ සමාජයේ තුල වැඩි හිටියට වැඩි හිටිකම. සිල්වතාට සිල්වත්කම. ගුණවතාට ගුණවත්කම. උගතට උගත්කම. සැලකියුත්තට සලකනවා, බුහුමන් දක්වනවා, ගරුකල යුත්තට ගරු කරනවා. ඒක තමයි අපේ සමාජය. සත්පුරුෂයා තුල තියෙන ලක්ෂණය. එතකොට වැඩි හිටියනම් වැඩි හිටියට සලකනවා. එහෙම තියෙනවනේ. දැන් අපි වාහනයකට නැග්ගා. වැඩි හිටියෙන් නැග්ගොත් මොකද කරන්නේ? අනන්තේ දිහා බලාගෙන ආසන එනම් නිින්ද යනවා. එහෙමනේ අද නිින්ද යනවා. වැඩි හිටිය ශක්ති සම්පන්න කුජලයා අර දුබලයට ආසනය දෙන්න එපා. ඉතින් මේ අද නම් ඉතින් නිින්ද යනවා සමහරු. එනනම් ඉතින් අර අනන්තේ බලාගෙන කැවිලි කාන්තාවට නැගගම කාන්තාවක් දෙන්නේ. ඒකට සත්පුරුෂයා තුල මේ හැඟීම තියෙනවා. එහෙනම් සමාජය තුල අපි කියන ආචාරශීලී වෙනවා. සමාජයේ ඒ අයට සලකනවා. වැඩි
වැඳි උත්තර වදන පිටි උත්තර පුතන ගරු කළ උත්තර ගරු කරනවා. එහෙම තියෙනවනේ සමහර. එහෙම තියෙනවා. එහෙම නොසලක ගන්නේ අන්න සංවේදී භාවයක් නැති. ගොරෝසු මිනිස්සු. ඒකයි මාතා පෙට්ටි ගාන කියන්නේ කුලේ ජෙට්ටා පිටා. ඊළඟට සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය තමයි සන්නං සකිල සම්භාසං. ජීවත් වෙන සමාජයේ හොඳින් කතා කරලා ජීවත් වෙන. ඒකට කොහොමද අපිට හොඳින් කතා කරලා ජීවත් වෙන කියන්නේ? අපි හොඳින් කතා කරලා ජීවත් වෙන නරකින් කතා කරලා කියලා. හොඳින් කතා කරලා ජීවත් වෙනවා කියන්නේ ඔබ කියන කිසිම දෙයකින් නරක ප්‍රතිඵලයක් ලැබෙන්න බෑ. දැන් වෙනදා වගේ නෙවෙයි ඔබ අතුරේ හිටියත් විමනේ ඉන්නේ. ඔබ කියනවානේ ඇත්ත කියන්නේ බිම වාඩි වෙන්නයි මොකක්ද? සාහනවත් නැති. ඒකේ තියෙනවාද ඇත්ත? ඇත්ත කියන්නේ බිම වාඩි වෙන්නේ කාගේවත් සාහනවත් නැති කියන එකේ සත්‍යයක් තියෙනවා. තියෙනවා. හැබැයි කාලේනච වාස්තා හොති කියන එක යන සත්‍යයක්. ඒක හරි වැඩක් නේ අපිට ඇත්ත කතා කරලා තහනම් නේ. ඇත්ත කතා කරනවත් අසීමිත වූ දාසල අපි කියන වල් බෝරු දාස. ඇයි එහෙම? පුතා ඔබ කියන්නේ ඇත්ත. මම කාට බය වෙන මං කියන්නේ ඇත්ත. හැබැයි ඒ කියාපු ඇත්ත තුලින් ඔබ ලබන්නේ නරක ප්‍රතිඵලයක් නේ. ඒක කීතුන ලෝකීතුයි. ඒක ඒ වෙලාවේ කියන්න හොඳද? ඒ තනත්තාට ඕ තනත්තියට කියන්න හොඳ. ඒක එතන කියන්න හොඳ. ඒක වගකීම් යුක්ත. ඒක වගකීම් තොර. මේක කිව්වොත් නෑකම නැති වෙනවා. සමගිය සමාදානයේ විද වැටෙනවා. එතන අසහනේ වර්ධනය වෙනවා. එහෙම වෙනවා නම් ඒ දේ අන්න ඇත්ත උනත් එතන කියන්න ඕන. එතන හැම දෙයක්ම ප්‍රකාශ කරන්න ඕන. අපි හැම විටම බලන්න ඕන ප්‍රතිඵලය දෙස. කියන දේ පිළිබඳව ප්‍රතිඵලය දෙස බලන්න ඕන ඉස්සෙල්ලා. මේකෙන් ලැබෙන්නේ නරක ප්‍රතිඵලයක්ද හොඳ ප්‍රතිඵලයක්ද? දැන් එහෙම වුණා නම් එහෙම සමහරුන්ගේ කටවල වල බ්‍රේක් නැහැනේ. කියලා දානවා තස්සා. එතකොට එහෙම කිව්වහම එතන ඇති වුණු ප්‍රතිඵලය අනුව එයාට අහිමි වෙන්නේ මොකද්ද පළවෙනි කොට? ඒ තනත්තාට හෝ තනත්තියට පළවෙනි කොට අහිමි වෙන්නේ මොකක්ද? මොකක්දයි? ඒ තනත්තා හෝ තනත්තියගේ සමාජික ජීවිතය. සමාජිකවම වෙන්නේ අරම දෙයක් වුණා නම් ඔබ ආයි දවසක එයා කනවනවද මෙතන? අපෝ එයා කනවල කොහොමද? එහෙමනේ එයා මෙහෙමනේ ඇවිල්ලා කලේ. ඒ වෙනවද නැද්ද? ඒ නිසා ඒකයි සන්නං සකල හදින් කතා බහ කරලා ජීවත් වෙන්නේ. වචනේ ඇත්ත වෙන්න පුළුවන්. මං කියන්නේ ඇත්ත කියලා කියයි. නමුත් දැනට ගැලපෙනවද බලන්න කියලා හිතන්න. බුද්ධ කාලේ පාසලක්. ඒ පාසලේ නේවාසිකයෝ හිටියා. ඉතින් අද වගේ ඔරලෝසු එහෙම නැහැනේ. බොහොම හොඳයි පාට පටන් ගත්තා. වෙලාව. ගියා වෙලාව. ඒ පුරාමුනේ ඔරලෝසු තුනේ ඉන්න. ඉස්සර තුන්නේ නැහැ නේ මේක. ඉස්සර සතුන්ගේ හඬ, ඉවේ හඳේ ගමන ඕක තමයි වෙලාව තීරණය කරන්න අනුමාන කරලා තිබුණේ. මේ නේවාසික ආකාරයේ කුකුලෙක් ඇති කරා. කුකුලා උදෑසන 4 විතර හඬනවා. ළමයි නැගිටලා පාඩන. අර කුකුලාගේ හඬ. ඉතින් ලොකු සේවයක් නේ. ඉතින් මේ සතාට හැමෝම හරිම ආදරේ කරපු දක්වන්න පටන් ගත්තා. කාර්යාගේ මේ සතා මේකේ. මේකේ පාස මෙතෙන්ට ගෙන අර පරණ පුරුද්දට වෙන කුකුලා. මහරයත් හඬනවා. එයාදුවා. ඉතින් ළමයි නැගිටිනවා 4 ේ. උදේ 6 ට විතර හඬනවා එළි වෙලා. ළමයි 4 ේ කියලා නැගිටිනවා.
මෙහෙම වුණාම මොකද වෙන්නේ? මේ වුණාම මොකද වෙන්නේ? අධ්‍යාපනය පිරිනව වෙලාවට වැඩක් කරන්න බෑනේ. එතකොට මේ නිසා අධ්‍යාපනයේ පිරිනවනකොට ඊළඟට කවුද චෝදනා කරන්නේ? කවුද චෝදනා කරන්නේ? ගුරුවරු චෝදනා කරනවා. ඊළඟට කවුද චෝදනා කරන්නේ? දෙමව්පියෝ. එතකොට මෙහෙම ගියයි පස්සේ මේ ළමයි ආවේගශීලී කෝපයටපත් වෙනවා. අසහනටපත්. ඒකේ පළවෙනි ක්‍රියාමාර්ගය තමයි අර කුකුලට ගහලා මරත ගන්න. දෙවෙනි ගිරාම. හැබැයි දෙන්නම කලේ එකම ක්‍රියාව. මොකක්ද? ආණ්ඩලනේ. කලින් සතා වෙලා කරනවා ආගෙත් ආදරය කරනවා ලොකු සේවයක්. දෙවෙනි සතාගෙන් ළමයිගේ අධ්‍යාපනය පිළිවෙල ඒ සතන් කාලේ පිළිගියා. ඒ වගේ තමයි හොඳට නරකට දෙකට කතමේ. මේක බුදුහාමුදුරු සුභාසිත සූත්‍රයේදී පළවෙනි කොට කිව්වේ. සම්නං සකිල සම්භාසං ඊළඟට සඳහන් කරනවා පේසුනීය පහයි. ඒකත් වචනයෙන් තමයි සම්බන්ධ. මොකද පේසුනීය පහයි නේද? ඒ කියලා කියන්නේ බෑ කියන එක. එයාගේව මෙයාට කියනවා මෙයාගේ එයාට කියන කිව්වේ. එහෙම තියෙන්නේ. ඕනම සමාජයක සහනේ තියෙන කොට සමගිය තියෙන තැන. සමගිය නැත්නම් එතන තියෙනවා. අසහනේ. වචනයෙන් ඕක ඇති කරන්න පුළුවන්ද බැරි? කරන්න පුළුවන්. ඉතින් මේ මම සේවය කරලා පාසලේ ඊට පස්සේ නම් හදනවා. එක මහත්මියකට හැමෝම කිව්ව බෝම්බේ. අන්න බෝම්බේ නා. ප්‍රේතමෙන් කතා කරලා බලන්න. ඈ ඉතින් අර පරමාණු ඔක්කොම පාවිච්චි කළා යා. ඊට පස්සේ දැන් අපි දෙන්නේ කවුරු හරි කතා කරගෙන ඉන්නවා මම මූණ බැලුවොත් මොකද හිතන්නේ? අරු මට බෝම්බේ කියන්නේ ඉතින් ඒ අසහනට පත් වෙනව නැද්ද? පස්සේ මෙයාට උනා එතන යන්න. එතෙන්ට ගිහිලා මේක හරි ගත්තේ නැත්නම් ඔක එතනත් බෝම්බකින් වෙන්නේ විනාශයක්. එතකොට අන්න ඒක නිසා තමයි මම මේකකින් කිව්වේ ඒක පේසුලිය පහයි. ඊළඟ කාරණය මච්චේර විනය යුක්ත. උජ්ජලේක් මසුරු මල දුරු කළ ජීවත් වෙන. මසුරු මල දුරු කළ ජීවත් වෙන කියන්නේ මේ ඔබට වෙස්සන්තර කෙනෙක් වෙන්න කියනවා එහෙම නෙවෙයි. වෙස්සන්තර රජු ඔක්කොම දන් දුන්නානේ. එහෙම දීලා පුළුවන්කමක් නැහැනේ. හැමෝටම වෙස්සන්තරල වෙන්න කියනවා එහෙම නෙවෙයි. හැබැයි අධික ලෝභයෙන් යුක්ත නම් අධික මසුරුකමෙන් යුක්ත නම් ඒ තරත්තාවෝ තනත්තේ කවදාක යුතුයකම් ඉටු කරන කෙනෙක් වෙන්න බෑ. දැන් ඔබ මේ පින්කමක් කරනවා. මේක තමන්ගේ ඉටු වෙන්න ඕන යුතුයකම. වැඩි මසුරෙක් වුණා නම් මසුරුකමක් හිතුවා නම් මොකද වෙන්නේ? මේක කරනවද නැද්ද? අපෝ වට විඳන් කරනවද මේ අමාරු ගානේ? බඩු කරන්නේ හරියට මේ කියලා මොකද කරන්නේ? මේක මග හැර යන්න පුළුවන්ද බැරි? මග හැර යන්න. ඒ නිසානේ අන්න දැඩි මසුරුකමෙන් යුක්ත පුජ්‍යලයා මේ ඕනෑම සමාජයක් තුළ නැකම හිතවත්කම ආදී මේ සියල්ල පවතින්නේ මොනවද? යුතුයකම් ඉටු කිරීමයි. යුතුයකම් ඉටු නොවන සමාජයේ ඔය කිසිම වැදීමක් කියන්නේ. කිසිම වැදීමක් හොදී දැඩි මසුරා කවදාක යුතුයකම් ඉටු කරන කෙනෙක් වෙන්නේ. ඒ නිසා ජීවත් වන සමාජයේ මසුරු බල දිනු කර ජීවත් වෙනවා කියන්නේ දාලා කෙනෙක් බුද්ධ කාලේ ඉන්න අයගෙන් මේ වර්තමාන කාලේ අයගෙන් කිතේ මේක වට ගන්න නැහැ. බුද්ධ කාලෙන් ගත්තොත් හිටියද මේ වගේ අය? දැන් අදින්න මේ
අදින්න පුබ්බ. අදින්න පුබ්බකට හිටියේ කම පුතායි. ඒ පුතාට නව යවුණ විය වෙනකොට. නව යවුණ විය කියන්නේ බිනිදු විය, පෙර ළමා විය, පසු ළමා විය, ළමා විය නව යවුණ. අවුරුදු 16 වෙනකොට අන්න නව යවුණ විය කියලා. මේ වෙනකොට මෙයාට හැදෙන රෝගයක්. මොකද පාණ්ඩු රෝග. දැන් බැමිණි කියලා කොහොමකට මෙහෙම පුතාට හොඳ නැහැ. වමුණට හිඳාරිය දැම මේ දැන් දොස්තරට ගෙවන්න ඕන, බෙහෙත් වලට විතර කරන්න ඕන. දැන් මෙයා මොකද කරන්නේ? මේ දැන් නොයන ක්‍රමයක් බැලුවා. යනවාද මහත්තයෙක්. ඊළිත රටේ ලෝකේ දැන් බොහෝම තෙල් ඇත්තෙත් නැහැ, ගෑස් නැහැ. අරවා මේවා ඉතින් කතා කරනවා. ඉතින් මේ බඩු අහස උසට ගණන් කතා කරලා ඉඳලා ඉන්නකට මේ කාලේ ඉතින් මේ කාලේ එහෙම කතා කරනවා. එතකොට දැන් යනවා ලෙඩ ගැන. දැන් ලෙඩ ගැන කතා කරලා ඉන්න ඔන්න මාතුකාවට මොකද්ද පාඩු රෝගයට මොනවද කියන්නේ. දැන් මෙයා මුළු ප්‍රදේශයෙන් ප්‍රසිද්ධ මසුරක් කියලා. දැන් විදමහත්ය දන්නවා දැන් මෙයා අහන්නේ මේකට තමයි. උදාට බෙහෙත් කරන්න මේක තමයි අහන්නේ. අට්ටා දේවල් කිව්වා. මේව අහගෙන ඉඳලා ඇවිල්ලා මෙයා මේවා කම්බල කසාය කරලා දුන්න පුතා. ඒත් නෙවෙයි මේවා දෙන්නේ. සත්‍ධර්ම රත්න දැන් ඊට පස්සේ මේ ලෙඩාට අසාධ්‍ය. අසාධ්‍ය නේ පස්සේ අන්න වෛද්‍යවරුන් ගිහින්. අයින බලලා කිව්වා මට මම බෑ. ඒක සත්‍ධර්ම රත්නාවලිය සඳහන්නේ ආදා යවාතබාලා වල්පත ගත්තාසේ. ආද කියන මාළුවගේ වල්ගෙන් වල නවත්තන්න වකනවා. ඉස්සලා යනවා. දැන් බමුණ කල්පනා කළා කෙලිම මෙයා මියා. දැන් ගේ ඇතුළට ආවොත් මිනිස්සු මට මහ උණු රෝගයක් කියාවි මේ තියෙන සම්පත් දැක. පුතාගෙන ආව දැන් පිළට. දැන් අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ උට පිට වුණා අසාධ්‍ය රෝගී. ඕමිය කියලා. ඉතින් තා කතාව යහට තියෙනවා. අන්න තමන්ගේ එකම පුතාට යුතුයකම ඉටු කළේ. ඒ මොකක්ද නිසා? දැන් ලෝකම ඒකයි මච්චේර විනේ යුක්ත. ඊළඟ කාරණේ සත්‍යං සත්‍ය කතා කරන්නේ. අන්න එතන විවාහ හරවට කියනකොට ඇත්ත කියන්නේ. එතකොට ගුරු කියන මිනිහට කරන්න බැරි පාපයක් නැහැ කියලා කිව්වා. බුදුහාම දැන් එහෙම පුජ්‍යලයට මොකද කියන්නේ? ඒ පුජ්‍යලයට සමාජික ජීවිතයක් නැති වෙනවනේ. නැත්නම් කිව්වොත් පිළිගන්නවා. පිළිගන්නේ. කියන්නේ කොහොම පචයන්නේ? එවනේ කියන්නේ. එතකොට සත්‍ය කතා කරලා ජීවත් වෙන්නේ. ඊළඟ කාරණාව සමාජයට ක්‍රෝධ කරන්න එපා. ක්‍රෝධය කියන්නේ දැන් අපි සමාජයේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. සමාජය කියන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා. නානත්ත් කාය කියන්නේ අපි කවුරුත් කයින් අසමානයි. එයා මෙයා සමානයි කියන්නේ නැහැ. ඒක සමාන උදාහරණයක්. නානත්ත් කාය. නානත්ත් සංඥා සිතින් ඊටත් වඩා සමානයි. එකාකාරයෙන් සිත නැහැ. අවබෝධ එකාකාරයෙන් සිත නැහැ. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් ප්‍රත්‍යක්ෂයි. කෙලෙස් පෙහිනක පොයේ ඔබවත් මම සමාවට වැඩි තියෙන සමාවට අර්ජුන්ට එච්චර වෙන්නේ. ඒ සමාජයට අපි කියන මොකක්ද? විසම සමාජය. විසම සමාජයේ තුල නිදොස් කෙනෙක් විදියට උපදින්නේ නැහැ. කවුද කිව්වේ? මොන පොතේ තියෙන්නේ? සුභාසිතේදී සුභාසිතනා නිර්දෝෂී කෙනෙක් මේ ලෝකෙ උපදින්නේ නැහැ. එතකොට ඕනෑම කෙනෙක් තුළ අඩුපාඩුකම් අත්තරදීම් ආරෝමයක් තියෙනවා. සත්පුරුෂයා මේව පසුපස යන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනවා නම් අපි කියනෝනේ වචන දෙකක්. සිත මතා කටයුතු කරනවා. මොකද සිත කියන්නේ සිතල කල්පනා කරලා කටයුතු කරනවා. මතා කියන්නේ සාකච්ඡා කරලා කටයුතු කරනවා. මතා මර්ධනය කරලා කටයුතු කරනවා. දාලායත් එක කතා කරලා කටයුතු කරනවා.
ඒ වුණාම ක්‍රෝධය වෛරය වර්ධනය වෙන්නේ නැහැ. අන්න ක්‍රෝධේ වෛරේ මේවා අදවේදී තියාගෙන කතා කරුවා මුලින්ම කියපු කාරණේ අවශ්‍යයි. මොකද මුලින්ම කිව්වේ? වාග් ගැනද මුලින්ම කිව්වේ? මතක නැහැ. වාග් ගැන මුලින්ම මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා තේරුම් මතකද? මෛත්‍රිය කියන වචනේ තේරුම අන්න හරි. හොඳයි. එතකොට ඒක පවත්වන්න බෑ අර අරමුණ. සමාජයක් තුළ ඒ තියෙන මේ ගති ලක්ෂණ තියෙනවා කියලා අපි දැනගන්න. ඒ තමයි සිතල කල්පනා කරලා කතා කරන්නේ, ක්‍රියා කරන්නේ, මන්ත්‍රණය කරලා සාකච්ඡා කරලා තීරණය කරන්නේ. ඒව තියෙනවා. ඊළඟට ඒකයි ක්‍රෝධ කරන්න පාඩු සමාජය. ක්‍රෝධනා සමාජයේ ක්‍රෝධේ වෛරේ මතු කරගෙන මම කියලා. ප්‍රශ්න පිට ඒවා අදගෙන යනවා. ඉතින් ඒවා තුنين අසමගියේ වර්ධනය වෙනවා. සත්‍ය මේ අන්න එහෙම කරන්න එපා කියලා මේක සමාන. මෙන්න මේ ටික තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. මුජ්ජලේ මේ ජීවත් වෙන සමාජයේ ඉඳ නන්ද මෙලව සතුටෙන් ඉන්න. වෙච්ච නන්දති පරලොව සතුට වෙන්න. එහෙම ඉන්න නම් මේවා අපිට ජීවිතේට ප්‍රායෝගික වෙන්න. ජීවිතේට මේවා ප්‍රායෝගික වෙන්න. ඒ වුණොත් මෙලව සතුටෙන් ඉන්න. නන්ද. වෙච්ච නන්දි පරලොව සතුටෙන් ඉන්න. උඹේ අත්ත නන්දි දෙලොව සතුට. සතුටෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒ සූත්‍රයට අනුව ඒ කරුණ උත්තරයි. ඒ රුවන් මහත්මයා මට මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකත් කියලා පිළිවෙල එක ඉවර අවසන් කරා. මොළදරුවෙකු පැවිදි කිරීමේ සිට උපසම්පදා විනය කර්මයේ ඉදිරියට හඳුන් මේ පිළිබඳව විස්තරයක් කරා. මුලින්ම අහනවා දරුවෙකු මහාන කිරීම පිළිබඳ. ඕනෑම කෙනෙක් මහාන කරනවා නම් මෙන්න මේ කරුණු ගැන බලන්න. එකක් තමයි ඒ මහාන වෙන කෙනා අංග සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇඟිල්ලක් හරි අඩු නම් අංග විකලන. ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා නම් එයා මහාන කරන්න. එහෙම කරන්න එපා. ඇඟිල්ලක් හරි අඩු නම් එහෙම මහාන කරන්න. ඇඟිලි එකට බැඳලා තියෙනකොට ඒ වගේ පොඩු ඒවා වුණත් ඒවට කලකන්න. එහෙම කරන්නේ. අංග සම්පූර්ණ කෙනෙක්. එහෙම නම් පොරෝ ඉන්නවා ඉන්නේ කොච්චර එහෙම ඉන්නවා. එහෙම අය මහාන කරන්නේ. කාල්පවතින රෝග තියෙන අය මහාන කරන්නේ. දැන් අපස්මාරය නිමැස්ම රෝගය. ඒ වගේ රෝග තියෙනවා නම් එයා මහාන කරන්නේ. ඔය කාල්පවතින ඔය දා එහෙම මේවා තියෙන කුෂ්ඨ එහෙම තියෙනවා නම් මහාන කරන්නේ. ඒ පුද්ගලයා විරූපී පුද්ගලයෙක් නම් මහාන කරන්නේ. අංග විකල නම් එහෙම මහාන කරන්නේ. ඒ මහාන කරන්න එපා කියලා මෙන්න විනීති පැනෙවේ අවුරුදු 20කට පස්සේ සාර්ථක සමාජ පිටවල මුල් කාලේදී හැංගීමේ සූසු පුද්ගල විතරයි ඇතුළු. කාලයක් එක මේ වර්ධනය වෙනකොට විවිධ පුද්ගලයෝ ඇතුළු. ඒ නිසා ඒ අයගෙන් මේ ශාසනය බේර ගන්න තමයි අර වගේ අය මහාන කරන්නේ. මේ ඉල්ලීම කළේ ජීවක වෛද්‍යවරු. කාල්පවතින රෝග තියෙන අය, අංග විකල අය, විරූපී අය එයා දිනන මහාන කරන්නේ. මිනිස්සෙක් වෙන්න ඕන. අමනුස්සෙක් නම් බෑ. රජ බණ්ඩ සොරු එහෙම නම් සොරු ඒ වගේ රජෙන් දඬුවම් විඳලා තියන අය නම් එයයි ගන්නේ. දඬුවමෙන් මිදෙන්න සමාන මහාන. බුදුහාමුදුරුවෝ වහාම නැහැ. ඒවා
බොරු තක්කඩි ඔය වගේ වැරදි වල අය මහාන කරන්නේ මහානකවත් වෙනවට වෙනම දෙයක්. අර ගොල්ලෝ මහාන කරන්නේ. දෙමෝපියන්ගෙන් අවසර නැත්නම් දෙමෝපිය අකමැති නම් මහාන කරන්නේ. දෙමෝපියන්ගෙන් අවසර ගන්න මොකද? ඊළඟට හරිනම් කියනෝනේ ආරමේ සාධක කියලා. කෙනෙක්ගේ පෞරුෂ වර්ධනයේට බලපාන එකක් නේ ආරමේ සාධක. එහෙනම් පරම්පරාවෙන් ගේන දුර්වලතාව එන්නේ පිරිහිච්ච පව් අද නම් ඒව හොයන්න පොළොස් දැන් හොයන්න මහාන කරන්න ළමයි ඒව හොයා බලලා පරිසරයේ බලලා තමයි මහාන කරන්නේ. එහෙම නැත්නම් මේ පරමාදර්ශී චරිතයක් විතර ගොඩ නැගෙන්නේ නැහැ. අනිත් කෙනෙකුට ආදර්ශයක් කියන චරිතයක් වෙන්නේ. ඒ ගොඩ නැගෙන්න නම් අර ඒ පරිසරයන් බලලා තමයි මහාන කරන්නේ කියන්නේ. ඒකට එහෙම වුණාම මනා ශික්ෂණයකින් ඒ කවිද්දෙක් තමයි සංඝ සමාජයට එකතු වෙන්නේ. ඒක තමයි මහාන කිරීම. ඉතින් ඒකට තියෙනවා මහාන කිරීම පිළිබඳව දිගින් දිගට කියන්න බෑ. දැන් ඉස්සෙල්ලාම කවිද්ද ඉල්ලන්න ඕන. ඊළඟට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය මං කාසාවන් ගහෙත්තා සියලු දුක් නැති කිරීමට නිවන ලබා ගැනීමට මේ සූත්‍ර ටික අරගෙන මහා මහාන කරන්න කියලා ඉල්ලන්න. ඊළඟට දීලි වෙරලා ආයි සූත්‍ර ටික දීන මහා මහාන කරන්න කියලා ඉල්ලන්න. ඊට සාමණේර දස් සීලේ සමාදන් කරනවා. ඒ ආකාරයෙන් තමයි මේ බොහොම කෙටියෙන් මම සමාදන් කරන්නේ. ඊළඟට භික්ෂුවක් නියම භික්ෂු සමාජිකත්වයේ ලැබෙන උපසම්පදාය. අර සාමණේර දස් සීලේ අදි සීලේ. ඊට උන ඒ වෙන්න නම් අවුරුදු 20ක් වෙන්න. අවුරුදු 20ක් නොවේ නම් එහෙනම් අවුරුද්දේ ඉන්න මාස කාලත් අරගෙන මහා ඒක කරන්න පුළුවන්. එවනම් 20ට වැඩි වෙන්න ඕන. ඒ වෙනත්නම් ඊට අඩුවෙන් කවුරුන් මහා කරන්නේ. ඒ තමයි බුදුහාම නියම කළ දෙන්නේ. ඉතින් ඒ පැවිදියේ භික්ෂුව සතර පාරාධිකා වේදලා සේකියා දක්වම ආරක්ෂා කරන්නේ. ඒ ශික්ෂාපද ආදාරක් තියෙනවා. ඒ හතර ඇතුළු තාම දුරක් තියෙනවා. සේකියා කියලා කොටසක් තියෙනවා. ඒක කියන්නේ දුරා අනුකුඩා ශික්ෂා. ඒවා අඩ කරාට අපාගත වෙන්නවත් අවසිද්ධ වෙන්නත් නැහැ. නමුත් ඒවා කඩගලෝ ඒ භික්ෂුව පරමාදර්ශී චරිතයක් වෙන්නේ. අපි කියමු දානේ වළඳන්න කියලා. ඔබ ගෑම කන. අපි දානේ වළඳන. වචන විතර වෙනස් වෙලා තියෙනවා. බුදුහාමුදුරු දානේ වළඳන්න ගියාම කරන්න ඕන රාසයක් තුව. චපුචපු කාර්යයන් මුංජිස්සාම චපුචපු කරලා රද්ද කරන්න එපයි. සුරුසුරු කාර්යයන් මුංජිස්සාම සුරුසුරු කරලා අදින්න එපයි. අත්ත නීල්ලේකම් මුංජිස්සාම අතලව ගන්න එපයි. වත්ත නීල්ලේකම් මුංජිස්සාම වාජනේ ලේ ගන්න එපයි. ඔට්ට නීල්ලේකම් මුංජිස්සාම ගුරුපාදන්න එපයි. සමහර කාරණා කට්ට කෑම වීසි කරන්න එපයි. ඉදුලකින් හැඳි අල්ලන්න එපයි. ඉදුලකින් වාජන අල්ලන්න එපයි. කෑම කටින් තියන කතා කරන්න එපයි. කොච්චර වට්ටුරුවා කියන්නේ. ඒ නිසා සූරු කරවන්නේ කොහොමද, කතා කරන්නේ කොහොමද, දාඩිවල දාන්නේ කොහොමද ආදී සියලුම දේවල් කියා දෙනවා. ඒවා රැක්කොත් තමයි පරමාදර්ශී වික්ෂුවක් වෙන්නේ. මේවටනේ ඔබ මැනර්ස් කියන්නේ ඔබටත් මේවා අදාළයි මේ සේකියක් කියන්නේ. දැන් අර පරිසරයේ තුලින්ම සමහරව අරගෙන ආපු දුර්වලතා තියෙනද දානවලන කොට තේ තියෙනවා. කියනවද නැද්ද? තියෙනවා. අන්න ගොන්න ගියාම ඊතර තියෙනවා ඒ දුර්වලතා. එතකොට ජීවත් වෙන සමාජයේ විවිධ අඩුපාඩුකම් මේ චරිතවල තියෙනවා. ඒ නිසා ඒවා සලකලා බලන්නේ. ඒක ඊට වඩා ඕනේ නෑ. ඔය ටික තමයි මේ ඉතින් ඒක උපසම්පදාව කියන අදිෂ්ඨානයක්. ඒක
සම්පූර්ණ ඒ වැඩි අධිෂ්ඨානයෙන් මරණ දුරු ආරක්ෂා කරන්න එමයි තියෙන්නේ. හොඳයි. දැන් ඊට වඩා මම ලික් කරන්නේ නැහැ. ඉතින් අද සනායක පවුලේ මෑණියෙක් ඉන්නවා. ඕ අපේ ජානකි ඉන්නවා හරිද? ඉතින් බොහොම එයා බොහොම හිතවත් කමින් ලිංගතු කමින් කටයුතු කරන අය. ඉතින් මේ වටපිටකම හිමත් කළා. සෑම දෙයකට යමින් කටයුතු කරන අය. මේ නිවසේ සමීපතම ඥාතින් හැටියට මේ ලසිත ගුණසිංහ මහත්මිය සතුටු පවුලේ සෑම දේනිය සමිතා දිසානායක ඇතුළු පවුලේ සෑම මේ හැමෝම එකතු කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කළා. මේන් ජනිත වූ සියලු කුසල ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝකේ ශාසනය ආරක්ෂා කර සියලුම දෙවියන් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය ඔබට හිමි වේවා. දෙවියන් සපෝට් වේවා කියලා සේවා. ඒ වගේම මේ තෙමසකට ප්‍රථම පරලෝකසපත් කල්තර පදිංචිව සිටි විශ්‍රාමණත් ගුරු විද්‍යාල කතිකාචාර්ය දී ගුණසිංහ පියාණන්ටත් ඒ වගේම මීට වසර 4කට පෙර පරලෝකසපත් උමුසරා ගුණසිංහ මෑණියන් ඇතුළු සියලු මේගේ ඥාතීන්ට මේ පින්වත් වේවා. ඒ යම් සැපස්ථානකින් හිමි දේවා සැපති ස්ථානකින් සකවඩා වර්ධනය කර ගැනීම. ඒ සෑම කෙනෙකු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් ලබා ගැනීම. ඒ වගේම ලසිත ගුණසිංහ මහත්මයා ඇතුළු පවුලේ සමට සමිතා දිසානායක මහත්මයා ඇතුළු පවුලේ සම දෙනාට ආවගේ දැකසන්සු වතාවත් කළ ඔබ හැමදෙනාට මේ පින් හේතු වෙත් කෙරුවන් සරණින් මෙලොව වශයෙන් පවතින සියලු ග්‍රහපල උපාදර දුර වෙලා හරදර හිරියන දුම්දුම්නස් තිබෙන මේව දුර වෙලා රෝගාබාධ එනාත් තිබෙන නිරෝගී භාවය සැලසিলা ශරීර සෞඛ්‍ය හොඳින් ආරක්ෂා වෙලා කරන කියන කටයුතු රැකියා ආදී කටයුතු ව්‍යාපාර ආදී කටයුතු ළමයි දෙකිනීම ආදී කටයුතු බාධකයක් නැතුව කරදරයක් නැතුව හිරියරයක් නැතුව දුක් දුම්නසක් නැතුව පාඩුවක් නැතුව අලාභයක් නැතුව අස්වා කටවා ඕවා අඩවැඩිය ආදෝෂ නැතුව ඒ සියලු කාර්යයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සතුටෙන් සැපතෙන් හොඳින් ජීවත් වී භාග්‍ය වාසනාව සැලසේවා. පරලෝක වශයෙන් කාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් ලැබේවා කියලා කවුරු සාදු ප්‍රාර්ථනා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ. විනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමෝ සතං සමාගමෝ ආවනිපාරපත්ත්‍යා. දරවස්නේ කළා දහම් පන්ති පූජා කළා දැස් දිනම් පස්සේ නාදී පූජා කළා. මේ ජන්තු සිල් කුසල් නම් සඳහන් කරේ මෞඛ්‍ය දෙපාරටත් අනිකුත් මේ ඥාතීන්වත් බ්‍රහ්මනානත් විකාකාරවත් කිසිම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා. ආහො මම ගන්න කවුරු සම්බේධයෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේවා අන්තරායෝ කිති දීජායි පුනව බෞද්ධ සම්මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti
මිනාතේ සමිජ්ජතු හැමදෙනාට පිරුවන් සරණයි